සියලු දෙනාටම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. මම ප්‍රියන්ත තිලකරත්න සමස්ත ලංකා සංචාරක සේවා සපයන සංගමයේ උපසභාපති හා කෑගල් දිස්ත්‍රික් හොටල් සංගමේ ප්‍රධාන සංවිධායක වශයෙන් කටයුතු කරනවා. අද දින ඇත්තටම අපිට විශේෂ දිනයක්. ඒට හේතු වන්නේ සංචාරක දිනේ අද දිනේ ලෝක සංචාරක දිනේ අද දිනේට යෙදලා තිබෙනවා. ඇත්තෙන්ම අපිට කියන්න කනගාටුයි. අපි ගිය අවුරුද්දේ ඔය ඉස්සරත් සංචාරක දින සැමරුවා. අද මේ වෙනකොට සංචාරක දිනයක් ලංකාවේ නැති ප්‍රමාණයට ඒ නිසායි අපි තීරණය කළේ සමස්ත ලංකා සංචාරක සේවා සපයන්ගේ සංගමයේ වශයෙන් අද මෙවැනි මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා අද අපේ සංචාරක ව්‍යාපාරයට සිදු වෙලා තියෙන තත්වය පැහැදිලි කිරීම අරමුණු කරගනිමින් තමයි ඔබතුමාලා අද මෙතෙන්ට කැඳවලා අපි තීරණය කරේ අපේ සංචාරක සේවාවට අද සිදු වී තිබෙන තත්වය පිළිබඳ පොඩි හැඳින්වීමක් සහ සමාජගත කරන්න. සංචාරක ව්‍යාපාරයේ අද වැටී තියෙන තත්ත්වය ගැන කතා කරොත් එහෙම ඇත්තටම ලංකාවේ සංචාරක ව්‍යාපාරයක් තියෙනවද කියන තත්ත්වයටම අද මේක පත් වෙලා තියෙනවා කියන එක අපිට කියන්න පුළුවන්. මොකද සංචාරක ව්‍යාපාරය විශාල ආදායමක් ගෙනත් දුන්න මේ රටේ ආර්ථිකය ගොඩනගන්න විශාල වශයෙන් උර දුන්න සමස්ත ප්‍රජාම අනතුරට වැටී තිබෙද්දී මම හිතන්නේ පවතින ආණ්ඩුවකටවත් පවතින රජයකටවත් කිසිම හැඟීමක් උවමනාවක් අපිට පේන්නේ නැහැ. මේ සංචාරක ව්‍යාපාරය ගොඩනැගීම සඳහා ඒ කටයුතු ඉෂ්ට සිද්ධ කිරීම ගැන. ඇත්තෙම අද මේ වෙනකොට ලංකාවේ හොටෙල් ශාස්ත්‍රය ගත්තොත් එහෙම හොටෙල් ශාස්ත්‍රය සම්පූර්ණයෙන්ම කඩා වැටලා ඒවා නැවත යථා තත්ත්වයට පත් කරන්න බැරි තරමට හොටෙල් ශාස්ත්‍රය පත් වෙලා තියෙනවා. නමුත් ආණ්ඩුව තමන්ගේ සහෝදර හිතවතුන්ට රජයට එන්න තියෙන ආදායම අහුරමින් ඒවා පෞද්ගලිකාංශයට පෞද්ගලික හිතවතුන්ට බාර දෙමින් රටේ මහ භාණ්ඩාගාරයට එන දින ආදායම අහුරමින් ඒලා කටයුතු කරනවා. නමුත් මේ වෙනකොට අපිට පේන්නේ සංචාරක ව්‍යාපාරයේ සමස්ත ප්‍රජාව ගොඩ ගැනීම සඳහා කිසිම උනන්දුවක් ආණ්ඩුව කිසියම් පාර්ශ්වයකින් සංචාරක අමාත්‍යාංශයෙන් හෝ අපිට උත්සාහයක් දරන බවක් මේ වෙනකොට පේන්නේ නැහැ. ඇත්ත මේක හරි කනගාටුයි අපිට මේ සංචාරක ව්‍යාපාරයේ ඉදිරියේ ඉන්න පිරිසක් වශයෙන් අපිට කිසිම දවසක හිතන්න බැරි තත්වයට අද සංචාරක ව්‍යාපාරය වැටලා තියෙනවා. නමුත් ආණ්ඩුවට හැකියාවක් නැහැ මේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රමුඛතාවයක් දීම සහ ඒක ගොඩනැගීමට යම්කිසි වැඩපිළිවෙලක් නැහැ කියන එක අපිට පේනවා. මොකද මේ වෙනකොට සංචාරක ව්‍යාපාරය අද වැටලා තියෙන තත්වය තහ මේ මිනිස්සු ගැන සොයා බලන ආකාරයෙන් අපිට පැහැදිලිව බව පේනවා. ඇත්තටම හොටෙල් ශාස්ත්‍රය ගත්තොත් එහෙම ඒ වගේම සංචාරක සේවය දෙන ගයිඩ් මහතුරු ඒ වගේම සංචාරකයන් මෙතන ගෙන්න ගන්නා ඒ සංචාරක ව්‍යාපාරයේ ට්‍රැවල් ආයතනයේ සංචාරකයන් ගෙන්න ගන්න ආයතන සියල්ලම කඩා වැටලා තියෙනවා. ඒවා නැවත ගොඩ ගන්න නිසි ක්‍රමවේදයක් ආණ්ඩුව සකස් කරලත් නැහැ, සමස් කරමින් පවතින්නෙත් නැහැ කියන එක අපිට පේනවා. ඒ නිසා ඇත්තටම අද දිනේ අපි කියන්න ඕන මේ ලෝක සංචාරක දිනේ ඉදලා තියෙන දිනේදී අපි ආණ්ඩුවට බල කරලා හිටනවා ලංකාවේ නැවත මේ සංචාරක ව්‍යාපාරය ගොඩ ගැනීමට නම් අපි යම්කිසි යෝජනා ටිකක් ඉදිරිපත් කරනවා. එනේ ඒ ටිකට අහුම්කම් දීලා නැවත මේ සංචාරකයා මේ රටට ගෙන්න ගැනීම පමණක් නෙවෙයි. හැබැයි ඕ මේ රටට පැමිණියට පස්සේ ඉඳීමේ ඉන්න තැන ඉඳන් යටිතල පහසුකම් හරියට නිසියාකාර සැකසුවේ නැත්නම් අපිට අපේ රටේ සංචාරක ව්‍යාපාරයේ ගුණාත්මක භාවයේ ලෝකෙට යන්නේ ඉතාමත් වැරදි චිත්‍රයක් තුලින් තමයි. ඒ නිසා ඒ සඳහා කටයුතු කරන්න කියලා අපි ආරාධනා කරනවා රජයට බල කරනවා. එහෙම නැති වුණොත් එහෙම ලංකාවේ සංචාරක ව්‍යාපාරය ගැන අපිට ඉතාමත් සෝචනීය තත්වයකට පත් වෙනවා කියන එක අනිවාර්යෙන් කියන්න ඕන. ගවර්න්මන්ට් එක මේ විදිහට නම් මේ ප්‍රශ්නේ निराකරණය කිරීම සඳහා මැදිහත් වෙන්නේ. අද සංචාරකයන් පැමුණනත් අපි ආණ්ඩුවට බල කරනවා ආණ්ඩුවේ සැලැස්මක් නැහැ කියන්නේ. හැබැයි අද මේ වෙනකන් ආණ්ඩුව තීරණය අරන් නැහැ සංචාරකයා ගෙන්න ගන්න ඕන නම් ලංකාවේ සංචාරක ආකර්ෂණීය ස්ථානවල මිල එදා තිබ්බ තත්ත්වෙම අද තියෙන්නේ. නමුත් ආණ්ඩුවේ යම්කිසි නිසි වැඩපිළිවෙලක් තියෙනවා නම් අපිට පේන්න ඕනේ මේ වෙනකොට හරි ඒ ස්ථාන යම්කිසි මිල පහලකට දමලා නැවත සංචාරක ආකර්ෂණීය දිනා ගන්න අයුරින් මේක සම්පාදනය මේ කරන්න ඕන. නමුත් ඇත්තටම ආණ්ඩුවට තව ඒකවත් කරගන්න බැරි වෙලා තියෙනවා. මොකද රජයේ ආයතන ටික තියෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම එදා තිබ්බ මිලමයි ඒ ආයතන වලට යන්න විදේශිකයන් ආය කරගන්න. ඒ ඩොලර් ගානමයි. නමුත් ආණ්ඩුවට හැකි වෙලා නැහැ ඒ ඩොලර් වල මිලවත් පාලනය දාලා. ඒ ආයතන වල ටිකට් මිලවත් පල්ලෙහාට හෙලලා මේ සංචාර ආකර්ෂණීය දිනා ගන්න විදිහට මේ රටේ ඒ ආයතන ටිකවත් ඉදිරියට ගෙන යන්න වැඩපිළිවෙලක් ආණ්ඩුවේ නැහැ. ඒ නිසා ඇත්තටම අපිට කනගාටුයි මේ වෙනකොට දැන් ලංකාවේ තියෙන සමස්ත හොටෙල් පද්ධතියම සංචාරකයන් ගෙන්න ගන්න ඒ ට්‍රැවල් ඒජන්ට්ස්ලා ඒ සියල්ලම කඩා වැටලා යන මන් නැතුව තියෙන මේ වෙලාවෙත්
ආණ්ඩුවට හැකියාවක් නැහැ. ඇත්තටම නිසි ක්‍රමවේදයක් හදලා මේවා ඩිවලොප්. අපි කියන්නේ මෙහෙමයි. දැනට සංචාරකයා මේ රටට ගෙන්න ගත්තත් නමුත් ඔවුන්ගේ යටිතල පහසු ඔවුන් ඉන්නේ කොහෙද? හොටෙල් වලට අත් වෙලා තියෙන ඉරණම මොකද්ද මේ වෙනකොට? ඒවා නැතව රිනිවට් කරන්න වෙනවා. අලුත් වැඩියා කරන්න වෙනවා. එතකොට ආණ්ඩුවට තියෙන වැදගත් යම්කිසි වැඩපිළිවෙලක් තියෙන්න ඕන. කොහොමද මේ මිනිස්සු නගා හිටවන්නේ? සහන ක්‍රමයකට ලෝන් එකක් ණය පහසුකමක් ලබා දීලා අඩුම ගානේ දැන් යම්කිසි කැටගරි යටතකට අරගෙන ඒ ව්‍යාපාරවල තියෙන රූම් මට්ටම හෝ රූම් ප්‍රමාණය හරි එහෙම නැත්නම් ස්ක්වයර් ෆීට් ප්‍රමාණය විශාලත්වයේ ප්‍රමාණය හරි බලලා ප්‍රාදේශීය මට්ටමේ අධිශේනයකට ලක් කරලා අපි කියනවා ලෝන් එකක් පාස් කරලා ඒ සංචාරක ව්‍යාපාර හොටෙල් ටික ඊට පස්සේ DMC ආයතන ටික නැවත යථා තත්ත්වයට පත් කරගන්න ආණ්ඩුව යම්කිසි උත්සාහයක් දරන්න ලෝන් එකක් දෙන්න ඕන. ඊට පස්සේ තමයි ඒ ආයතන වලට පුළුවන් වෙන්නේ නැවත සංචාරකයන්ට ඉන්න පහසුකම් සුදුසු විදියට නැවත පත් කරලා ඒ ටික තියන්න. නමුත් එහෙම නැත්නම් අද ඇත්තටම සාමාන්‍ය සංචාර ව්‍යාපාරයේ කෝටිපති ව්‍යාපාරියන්ට මේක ප්‍රශ්නයක් නැති වෙන්න පුළුවන්. හැබැයි මධ්‍යම පන්තිකේ ඉන්න සංචාර ව්‍යාපාරයේ දිනේ සියලු දෙනාට මේ ප්‍රශ්නේ තියෙනවා. එහෙම නිසා රජය මැදිහත් වෙන්න ඕන මේකට. රජය මැදිහත් වෙලා සාධාරණ ඉල්ලීම් අපි කරන්නේ මෙන්න මේවට අහුම්කම් දීලා ඒ සංචාරක ආයතන නැවත නගා සිටුවීම සඳහා යම්කිසි වැඩපිළිවෙලක් රජය කරන්න ඕන. අනිත් එක තමයි සංචාරක හොටෙල් ක්ෂේත්‍රයේ සහ ඒ ආයතන වල හිටපු සේවකයෝ අද නන්නත්තර වෙලා වෙන CC එකට ගිහිල්ලා ඒ මිනිසුන්ට නැවත ගෙන්න ගන්න වෙනවා මේ සංචාරක සේවා ගුණාත්මක බව පවත්වාගෙන යන්න. ඒ නිසා අන්න ඒ ගැන කටයුතු කරන්න ඕන කියන බලකිරීම අපි කරනවා. එහෙම නැති වුණොත් ඇත්තෙන්ම මේ සංචාරක ව්‍යාපාරයේ ඉතාමත් දරුණුම තත්ත්වයට වැටලා මොකද ආණ්ඩුවේ ඇමතුමාට අපිට තේරෙනවා අපේ සංචාරක ඇමතුමාට වෙන ප්‍රශ්න හොයන්න අවශ්‍යතාවය තියෙනවා. අපි දකිනවා මාධ්‍ය තුලින් එතුමා වෙන ප්‍රශ්න විසඳන්න විශාල කැපකිරීමක් කරනවා. එතුමාට අයත් ශාස්ත්‍රය පිළිබඳව එතුමා කිසිම හැඟීමකින් කටයුතු කරන්නේ නැහැ කියන එක. එහෙම කරනවා නම් එතුමා ගුරුන්ගේ ප්‍රශ්නෙට මැදිහත් වෙනවා. එතුමා සෞඛ්‍ය ප්‍රශ්නෙට මැදිහත් වෙනවා. හැබැයි එතුමාට අදාළ මේ සංචාරක ව්‍යාපාරයට එතුමා හරියාකාරව මැදිහත් වෙන්නේ නැහැ. එහෙම මැදිහත් වුණා නම් මීට එහා ගිය සංචාරකයෝ මේ රටට ගෙන්න ගන්න මේ වෙලාවේ පුළුවන්කම තිබුණා. නමුත් එයාගේ කිසිම උනන්දුවක් නැහැ කියන එක අපිට හම්බ වෙලා තියෙන ඇමතුමාගේ ප්‍රශ්නයක් තියෙනවා මේ සංචාරක ව්‍යාපාරේ. එතුමා හරියට ක්‍රියා කරන්නේ නැති එක ගැන අපිට හරි දුකක් තියෙනවා. එතුමාට හැකියාවක් තියෙනවා මින් එහාට මොකද අපේ රටට ඩොලර් ප්‍රශ්නේ දැන් තියෙනවා නම් මේ වෙලාවේ උත්සාහ කරන්න ඕන ඩොලර් ටික ගේන්න. හැබැයි ඩොලර් ටික ගේන්න පුළුවන් එකම ක්‍රමය තමයි මේ සංචාරක ව්‍යාපාරය තුලින්. නමුත් ඒ කියන නිසි වැඩපිළිවෙලක් නැති හින්දා අපි ආණ්ඩුවට කියනවා පැහැදිලිවම මේක කවදා රටවහගෙන හිටියත් අවසානයේදී මේ රට පැරපු වෙලාවට මෙන්න මෙතන සංචාරක ව්‍යාපාරයේ නියුක්ත මේ සියලු දෙනාත් පාරට බහිනකම් ඉන්න එපා. පාරට බැස්සොත් එහෙම ප්‍රශ්න ගොඩක් දුරදු ගියනවා. ඒ නිසා අපි අනිවාර්යෙන් ආණ්ඩුවට කියනවා පුළුවන් තරම් හැකියික්මනින් තමගේ වගකීම ඉටු කළා මේ සංචාරක ව්‍යාපාරේ මේ අනාථ වෙලා අසරණ වෙලා ඉන්න සංචාරක ව්‍යාපාරයේ නියුක්ත සියලු දෙනා වෙනුවෙන් ආණ්ඩුව මැදිහත් වෙලා සහනදායි වැඩපිළිවෙලකට ගිහිල්ලා මේ ගැන කටයුතු කරන්න කියලා ඉතාමත් දැඩිව අපි ආණ්ඩුවට කියනවා. මම සමස්ත ලංකා සංචාරක සේවා සපයන්නන්ගේ සංගමයේ උපලේකම් සංජය මහවත්ත. ඒ වගේම ලීසින් සහ ණය වාරික ගෙවන්නන්ගේ සංගමය නියෝජනය කරනවා. ඇත්තෙන්ම අද ලෝක සංචාරක දිනය ලෝක සංචාරක දිනේ වුණාට මේ ලංකාවේ සංචාරක ශාස්ත්‍රයට පන්නරේ දුන්න සංචාරක ශාස්ත්‍රයට ශක්තිමත් වෙච්චි ඒ සංචාරක ශාස්ත්‍රයේ නියලුච්චි සියලුම දෙනාට මේ වෙලාවේ ඉතාමත්ම අමාරු කාලයක් තමයි උදා වෙලා තියෙන්නේ. මේ ගෝලීය වසංගත තත්ත්වයක් එක්ක මේ සංචාරක ශාස්ත්‍රය ශ්‍රී ලංකාවේ නැත්තටම නැති වෙලා ගිහිල්ලා තියෙනවා. හැබැයි අපි නිරන්තරයෙන්ම සංචාරක ශාස්ත්‍රයේ ඉන්න අයට යම්කිසි සහනයක් ගැන කතා කරනවා. ඒ වුණාට මේ වෙලාවේ තියෙන රජයේ වැඩපිළිවෙලත් එක්ක මේ සහනය භුක්ති විඳින්නේ ඉතාමත්ම ඉහළ ප්‍රාන්තික මේ සංචාරක ශාස්ත්‍රයේ නියුක්ත වූවන්. ඒගොල්ලන්ට මේ වෙනකොට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ වෙනකොට නිරෝධායනයට ඉතා විශාල අධික ලෙස මුදල් වියදම් කළා. මේගොල්ලන්ගේ ඒ ලැබිච්ච ඉන්කම් එක තවත් දෙගුණයකින් තුන්ගුණයකින් වැඩි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ඉහළ ප්‍රාන්තික ආණ්ඩුවත් එක්ක හිත මිතුරුකම් පවත්වන අයගේ ඒ ඉන්කම් එක කොයි වෙලාවෙවත් අඩු වෙලා නැහැ. ඒ වගේම තමයි මේ වෙලාවේ මම කියන්න කැමති පහුගිය සතියේ ලංකාවේ මුදල් කෝටි 4784ක් අච්චු ගැහුවා. ඒ අච්චු ගහලා ඒ මුදල් වලින් ලංකාව මොකද්ද කළේ? වෙන රටක මේ වගේ මුදල් අච්චු ගැසීමක් සිද්ධ වුණා නම් ඒකට සිමුලේටර් පැකේජ් එකක් හදලා මොකක් හරි ව්‍යසනයකදී ඒ ජනතාව අතර සහ ඒ ව්‍යසනයේ පීඩාවටපත් වෙච්ච අය අතර බෙදලා දෙනවා. හැබැයි ලංකාවේ එහෙම දෙයක් වෙච්ච බවක් මේ වෙනතන් පේන්න නැහැ. ඒක නිසා තමයි අපි සංචාරක ශාස්ත්‍රයේ නියුක්තිකයන් විදිහට රියදුරාගේ සිට මධ්‍යම පරිමාණ හෝටල් හිමියා දක්වාම පාරට බැහැලා මේ කිසියම් සහනයක් අපි ඉල්ලන්නේ. ඉතින්
දැන් පහුගිය සතියේ අච්චු ගහපු මුදල් වලින් මත්තල ගුවන් තොටුපළවල් දෙකක් හදන්න පුළුවන්. ඇත්තටම ඩොලර් මිලියන 252ක් වගේ මුදලක් තමයි මත්තල ගුවන් තොටුපළ හදන්නත් වියදම් වෙලා තියෙන්නේ. ඉතින් අපි නැවත වතාවක් ඉල්ලනවා මේ මුදල් අච්චු ගහපු මුදල් වලින් කිසියම් ප්‍රතිශතයක් වියදම් කළා සිමියුලේටර් පැකේජ් එකක් හදලා මේ අපේ සංචාරක ශ්‍රේෂ්ඨයට ලබා දුන්නොත් හොඳයි කියලා. ඒ වගේම තමයි මේ වෙලාවේ සංචාරක ශ්‍රේෂ්ඨ නියුක්ත වෙච්චි භාගයකට වඩා තමන්ගේ වාහන විකුණලා ඒ වගේම තමයි තමන්ගේ මේ තියෙන දේපල උගස් තියලා බැංකු වලින් ඒ උගස් ඉල්ලන මොහොත. ඉතින් මේ අද සංචාරක දිනේ තියෙනවා මේ වගේම තමයි තවත් සුවිශේෂී දවසක් උදා වෙනවා ලබන බ්‍රහස්පතින්දා. අපිට ආරංචියක් ලැබිලා තියෙනවා ලබන බ්‍රහස්පතින්දා කැබිනට් පත්‍රිකාවක් එනවා කියලා 1990 අංක 4 දරන ණය අය කරගැනීමේ පනත වෙනස් කිරීම සම්බන්ධයෙන්. ඉතින් සංචාරක ශේෂ්ත්‍රයේ අපිට ඉතාමත්ම වැදගත් මේ පනත. මොකද මේ වෙලාවේ අපි හැමදෙනාම ණය ගෙවා ගන්න බැරුව හිර වෙලා ඉන්නේ. මේ පනතේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි ලක්ෂ 50ට වඩා අපකරයක් තිබ්බනම් බැංකුවට බලය තියෙනවා කිසිම අධිකරණ විභාගයකින් තොරව මේ දේපල අත්පත් කරගන්න. හැබැයි මේ ඇති වෙලා තියෙන ගෝලීය වසංගතයක් අපි ඉල්ලා සිටිනවා මේ පනත පාර්ලිමේන්තුව ඉදිරිපත් වෙච්ච වෙලාවේ පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයක් දෙන මේ පනතට විරුද්ධ වෙන්නේ නැති වෙයි කියලා. එහෙම විරුද්ධ වුණොත් එහෙම මීනග ඡන්දෙදී අපි ඉතාමත්ම තීන්දුවක් ගන්නවා මේ පනතට විරුද්ධ වෙන අය සම්බන්ධයෙන්. ඒ වගේම තමයි අවසාන වශයෙන් මා ඉල්ලනවා නැවත වතාවක් මේ සංචාරක ශ්‍රේෂ්ඨය දිහා බලන්න. උඩම ඉන්න කට්ටියට කුට්ටිය දෙන්න විතරක් ලෑස්ති වෙන්න එපා. පහළ ඉඳලා මේ සංචාරක ශ්‍රේෂ්ඨය ලංකාවේ 3 වෙනි ස්ථානයට විදේශීය මුදල් ලබා දෙන කර්මාන්තයක් බවට පත් කරපු අපි වෙනුවෙන් සහනයක් ලබා දෙන්න කියලා මා ඉල්ලා සිටිනවා. වසන්ත සමරසිංහ සමස්ත ලංකා සංචාරක සේවා සපයන්නන්ගේ සංගමේ ජාතික සංවිධායකවරයා ලෙස තමයි අද ඔබත් සමග මේ අදහස් මාරු කරගන්න සූදානම් වෙන්නේ. මේ අපේ සංගමේ නිලධාරි මණ්ඩලයේ සහෝදරවරු අද දිනේ විශේෂත්වය මොකක්ද කියලා කිව්වා. අද ලෝක සංචාරක දිනේ. අපි ලෝක සංචාරක දිනේදී අපේ රට අද යොදලා තියෙන අවධානය පිළිබඳව රටේ ජනතාව ආණ්ඩුව හෙට දවසේ ආර්ථික ඉලක්ක සම්පූර්ණ කර ගැනීම සඳහා අරන් තියෙන ක්‍රියාමාර්ග මොනවාද කියන කාරණේ පිළිබඳව විශේෂ අවධානයක් අපි සංගමයක් ලෙස යොමු කරා. හැබැයි අපිට දැනෙන්නේ නැහැ අද අපේ ආණ්ඩුවට අපේ රටේ විදේශ විනිමය උපයන විශේෂයෙන් අපනයන ආදායමට පස්සේ විදේශ සංක්‍රමණිකයන්ගේ මුදල් ඊට පස්සේ එන්නේ සංචාරක ශේෂ්ත්‍රයෙන් එන ආදායම. නිසා විශාලම විදේශ විනිමයක් උපයද්දී ඒකේ සුද්ධ විදේශ ආදායම තියෙන සංචාරක ව්‍යාපාරය. ඒ සංචාරක ව්‍යාපාරයේ ගොඩ ගැනීම සඳහා මේ සංචාරක ව්‍යාපාරයේ නියතලා ඉන්න ජනතාවගේ ජීවිත ගොඩ ගැනීම සඳහා රටට ආදායම ඉපීමට අවශ්‍ය කරන මාවත විවර කිරීම සඳහා අද සංචාරක ඇමතිට හරි මේ සංචාරක මණ්ඩලයට හරි අපේ රටේ ආර්ථික වැඩපිළිවෙල හරි ක්‍රියාමාර්ග තියෙනවා කියලා අද අපිට දැනෙන්නේ නැහැ. ඇයි අපි එහෙම කියන්නේ? ඔබ දන්නවා අපේ රටේ සංචාරක ව්‍යාපාරය පළල් එකක්. ඒක අපේ රටේ ඉකෝ ටුවරිසම් තියෙනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරයත් එක්ක බැඳිච්ච අපේ ඓතිහාසික අපේ සංස්කෘතික උරුමයන් එක්ක ආපු අපේ පැරණි මුතුන් මිත්තන්ගේ මහා දැවැන්ත නිර්මාණ තියෙනවා. වැව් වමුණු තියෙනවා. ඒ මහ මුහුදක් අපිට තියෙනවා. පරිසර පද්ධතියක් අපිට තියෙනවා. විවිධ දේශගුණික තත්ත්වයන් අපිට තියෙන මේ ඔක්කොම එකතු කරගත්තාට පස්සේ ලෝකේ සංචාරකයන්ට යන්න තියෙන හොඳම තැනක් තමයි ලංකාව. සංචාරකයන්ට ආසාවෙන් එන්න තියෙන තැනක් ලංකාව. ඊටාම කෙටි වෙලාවක් ඇතුළත විවිධ දේශගුණිකත්වයන්හි වෙනස උන්ට අත්විඳින්න පුළුවන් තැනක්. මුහුදකද නාන්න ඕනේ, වැවකද නාන්න ඕනේ, ඇලකද නාන්න ඕනේ, දියැලක ඉන්නද ඕනේ. මේ ඕනම විනාශ විවිධත්වයක් පරිසර විවිධත්වයක් විඳින්න පුළුවන් තැනක්. හැබැයි අපි එහෙම තැනක් අපේ රටේ ආර්ථිකය ගොඩනගන්න පාවිච්චි කරනවද කියන කාරණේ ගත්තොත් එහෙම එකක් නැහැ. මෙතෙන්ට මේ අපි සම්බන්ධ වෙලා ඉන්න මේ සංචාරක ව්‍යාපාරයට සේවා නියුක්තිකයන් ලෙස හෝටල් හිමියන්, ගයිඩ්ලා, සංචාරක නියෝජිත ආයතන ඊට පස්සේ මේ සංචාරකයන් එහා මෙහා ගෙන යන ටුවර් කරන රථවාහන රියදුරන් සහ රථවාහන හිමිකරුවන් මේ සියලු දෙනා මේ සංචාරක ව්‍යාපාරයට පෞද්ගලිකව තමයි මැදිහත් වෙන්නේ. සාද සංචාරක ව්‍යාපාරයේ 99.9%ක්ම තියෙන පෞද්ගලික අංශය. මේ මොඩරේට් කරන එක එහෙම නැත්නම් මොනිටර් කරන එක ක්‍රියාවලිය. අද කරන්නේ සංචාරක අමාත්‍යාංශය නැත්නම් සංචාරක මණ්ඩලය හරහා ඒ අය කරන්නේ මේක
තවදුරටත් සංවර්ධනය කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ගද කියන ප්‍රශ්නය අපි ඉස්සරහා තියෙනවා. අපි එහෙම කියන්නේ දැන් කටුනායක ගුවන් තොටුපළේ දැම්මා විදේශිකයන්ට එහෙම නැත්නම් ගුවන් තොටුපළෙන් රට ඇතුළට එන අයට එන්න PCR එක කඩිනමින් කරගන්න පුළුවන් ස්ථානයක්. අද ලෝක සංචාරක දිනේ සමරන වෙලාවේ අපි කියන්න ඕනේ ඒක වහලා. දැන් පුදුම ඛේදවාචකේ කියන්නේ ලෝකේ රටවල් අරින්න එහෙම නැත්නම් රටවල් මේ தත්ත්වය යටතේ කොවිඩ් වසංගත තත්ත්වයට මුහුණ දීලා තියෙන රටවල් තමන්ගේ ආර්ථිකයන් ශක්තිමත් කරන්න උපාය මාර්ග උපක්‍රම සෞඛ්‍යංශල උපදෙස් අනුව පාවිච්චි කරමින් වැඩ කරනවා. අපි මොකද කරන්නේ? ආණ්ඩුව ගැසට් එක ගැහුවා PCR එක රුපියල් 6000යි කියලා. ඇන්ටිජන් එක 2500යි කියලා. කටුනායක ගුවන් තොටුපළ ඇතුළේ වෙනම හැදුවා. හට් එකක් වෙනම තැනක් හැදුවා PCR කරන්න. ඒතර ඒක රුපියල් 8000යි එතන PCR එක. කමන්නේ කියමුකෝ 8000ක් දීලා PCR එක කරගන්නවා. ඒක මොකද කරන්නේ? PCR එක අරගෙන කියනවා ඊමේල් එකකින් දැනුම් දෙන්නම් ඔයා යන්න කියනවා ඉන්න තැනට. ඒක ලෙඩෙක් නම් එතන ඉඳන් තමයි ඔහු ලෙඩා බවට පත් වෙන්නේ. ඒ වෙනුවට ලෝකේ රටවල් කරන්නේ ශනිකව. නැත්තම් පැයක් වගේ කෙටි කාලයක් ඇතුළත PCR එක අරගෙන report එක බලලා පොසිටිව්ද නෙගටිව්ද කියලා බලලා අදාළ සංචාරකයාට රට ඇතුළට ඇතුල් වෙන කෙනාට දැනුම් දෙනවා. හැබැයි එහෙම තැනක් නේද කටුනායක ගුවන් තොටුපළ ඇතුළේ හැදෙන්න ඕනේ. එතකොට නේද සංචාරකයන්ට නැත්නම් රට ඇතුළට යන අයට විශ්වාසය හැදෙන්නේ. දැන් මේකෙන් කරන්නේ විශ්වාසය හැදෙන්නෙත් නැහැ. ලෙඩේ මොන එකක් පැතිරෙයිද කියලා විශ්වාසකුත් නැති වෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ කටුනායක ගුවන් තොටුපළෙන් තමයි අපේ රටට සංචාරකයන් එන්නේ. මොකද අපේ රටට වරායවල් වලින් එන අය අඩුයි. නැවුමකින් එන අය බොහොම අඩුයි. ඒක 100ට එකක්වත් නැහැ. ඒ නිසා අපේ රටට එන සංචාරකයන්ගේ වැඩිපුර ප්‍රමාණය එන්නේ කටුනායක ගුවන් තොටුපළෙන්. එතකොට මේ ගුවන් තොටුපළට අවශ්‍ය කරන පහසුකම් ටික දීලා එන සංචාරකයන්ට රට ඇතුළට ඇතුල් වෙන්න කලින් PCR එක කරලා වාර්තාව අරගෙන යනකම් ඔවුන්ට අවශ්‍ය විවේකයේ ගැනීමට අවශ්‍ය ස්ථාන හදලා එයාට කන්න බොන්න පුළුවන් නම් ඒ ආහාර ගන්න පුළුවන් තැන් ටිකක් හදලා ඒක පිළිවෙලට ලෑස්ති කරොත් එහෙම එන අයත් කියනවා ලංකාවේ එයාපෝට් එක නම් හොඳයි අන්න ගියා බැස්සා පැයෙන් අපිට පොසිටිව්ද නැද්ද කියලා අපි දැනගත්තා PCR එක කරලා අපි රට ඇතුළට ගියා. එතන සිට සංචාරකයන් බාර ගන්නවා. සංචාරක නියෝජිත ආයතන ඒගොල්ලෝ ගිහිල්ලා බාර ගන්නවා. ඒ අය ගේන්න යන වාහන ටික තියෙනවා. හෝටල් හිමියෝ වාහනවල ගිහිල්ලා සංචාරකව අරන් එනවා. ඒ හැමෝටම අදාළ ගයිඩ්ලයින් එක හදලා දෙන්න ඕනේ. එහෙම දුන්නොත් තමයි සංචාරක ව්‍යාපාරයට අදාළ මේ කටයුතු ඉස්සරහට අරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඉතින් PCR එක කරන්න තියෙන ආයතනයත් වහලා නම් තියෙන්නේ. ඒකේ කරන PCR එක ඊමේල් එකකින් එවන්නම් කියලා ඒන විදේශිකයා නැත්තම් දේශීය සංචාරක හැටියට ලංකාවට එන කෙනා යවනවා නම් ගෙදර ආපහු විශ්වාසයක් හැදෙනවද රට ඇතුළට රෝගයක් එනවද නැද්ද කියලා බලන්න. ඒ නිසා කල යුත්තේ වාර්තාව අදලා ඔහු රෝගියෙක්ද නැද්ද ආශාදිතයෙක්ද නැද්ද කියලා බලලා ඒ මොහොතේම පැයක් විතර කාලය ඇතුළත ඔහුව නිදොස් කොට නිදහස් කළ එළියට දාන්න ඕන. එතකොට මේක ඔහු නිදහසේ ගමන් කරනවා. නැත්තම් ඔහු ගෙදර ගියොත් එහෙම ඔහු හෝටලයකට ගියොත් එහෙම එහි සේවකයන් මේ සියලු දෙනාටම ප්‍රශ්නයක් එනවා. ඒ නිසා අපි කියන්නේ සංචාරක ව්‍යාපාරයේ ගොඩනැගීම සඳහා හොඳම වපසරි අපිට දැන් එකතු වෙලා තියෙන්නේ. මොකද අපිව රෙඩ් ලිස්ට් එකෙන් අයින් කරලා තියෙන්නේ. ගමන් කිරීමට හොඳ සම්දිස්ථානයක් ලෙස අපිව දැන් නම් කරලා තියෙන්නේ. ඒ නිසා මේක ඇතුලේ ඉන්න මිනිස්සු ලොකු පීඩනයකට පත් වෙලා තියෙන්නේ. හෝටල් හිමියන් දැන් වසර දෙකක් ආසන්න කාලයක් තිස්සේ හෝටල් වැඩ කරලා නැහැ. ඒ අය මේවා අලුත් වැඩියා කරගන්න ඕනේ. ලයිට් බිල් ගෙවන්න ඕනේ, වතුර බිල් ගෙවන්න ඕනේ, රිපෙයාර් කරගන්න ඕනේ, මේ රෙනොවේට් කරලා ආපහු පටන් ගන්න ඕනේ. ඒගොල්ලන්ට උදව් කරන්න ඕනේ. ඒ වගේම සංචාරක නියෝජිත ආයතන කරන අය. සුද්ධෝ ආවේ නැත්තම් විදේශිකයෝ ආවේ නැත්තම් සංචාරකයෝ ආවේ නැත්තම් අපේ රටට ඒ අයට ආදායම් වෙන මාර්ග නැහැ. නිසා දැන් අවුරුදු දෙකකට ආසන්න කාලයක් තිස්සේ අයට ආදායමක් නැහැ. ජීවත් වෙන විදිහක් නැහැ. මොකක්ද ආණ්ඩුවකට අරන් තියෙන ක්‍රියාමාර්ගය. ඊට පස්සේ ගයිඩ්ලා ඒ සංචාරකයන් රට වටේ තියෙන විවිධ ස්ථාන වලට අරන් ගිහිල්ලා අපේ රට පිළිබඳ අභිමානයක් ගෞරවයක් හදන්නේ මේ අය. ඒ අයට ආදායමක් නැහැ විදේශිකයෝ ආවේ නැත්තම් සංචාරකයෝ ආවේ නැත්තම්. ඒතර ඒ අය මොකද කරන්න කියලා ආණ්ඩුව හොයලා බලලා නැහැ. ඒ අය අරන් යන ගයිඩ් මහත්තයයි සංචාරකයයි ඔක්කොම දාගෙන යන මේ රථ වාහනේ අරන් යන මේ සංචාරක ටුවර් ගයිඩ් කරන අය මේ වාහන එලවන අය නැත්තම් වාහන හිමිකරු මේ ආයතන අද වාහන දුවා ගන්න බැරුව වාහන සින්න වෙනවා එක්ක ලීසින් එකෙන් උස්සනවා නැත්තම් තියෙන වාහනේ විකුණනවා. දැන් ආණ්ඩුව මොකද්ද සැලසුම? අර ගායන් සහෝදරයා කිව්වා වගේ සහන වෙනුවට දීලා තියෙන අසහන. ඒ අසහනත් එක්ක දැන් පීඩාවටපත් වෙලා තියෙන්නේ. හෝටල් අත්පත් කර ගන්නවා බැංකු, වාහන අත්පත් කර ගන්නවා ෆිනෑන්ස් කම්පැනි. ණය සහනය දුන්නා කියලා කිව්වට 11.5ක පොලියක් අය කර ගන්නවා ලීසින් එකෙන්. ඉතිරි කිරීමේ තැන්පත් පොලිය 103යි.
ස්ථාවර තැන්පත් පොලේ 5.5යි බැංකුවල. එහෙනම් මොකද ලීසින් එක 11ක් මහරක් ගන්න. මේවා අසාධාරණ සහගහන අපරාධ. කඩන් වැටිච්ච ව්‍යාපාරිකින් මිනිස්සුන්ට වසර 2ක් විතර පොලියත් එපා, වාරික ගෙවන්නත් එපා. ඕම අවුරුදු 2ක් විතර නවත්තන්න කියලා නෙමෙයි ආණ්ඩුවක් කියන්න ඕන. හැබැයි එහෙම කියන්නේ ආණ්ඩුව. ආණ්ඩුව එහෙම කියන්නේ නැති ආණ්ඩුව ඇමතිලාගේ മന്ത്രിලාගේ ගෙවල් වලට සැප පහසුකම් ඇතුව ඉන්න ඕන කරන බඩු ටික ගන්න සල්ලි වෙන් කරනවා. ලයිස්තු පිටින් ඇඳන් මෙට්ට කෝප්ප පිඟන් ඔක්කොම ගන්න. මේ අය හරියට මේ කැලේක වනචාරීන් ලෙස ජීවත් වෙච්ච මිනිස්සු වගේ මේ ආණ්ඩුවේ සල්ලි වලින් ජීවත් වෙන තමයි දැන් බලන් ඉන්නේ සමහර ඇමතිවරු ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි කියන්නේ මේ රට හදන්න යන වැඩේට එහෙම අවධානයක් නැහැ. මේ ව්‍යාපාරය කියලා කියන්නේ මේ රටේ අපේ රටේ සමස්ත අපනයන ආදායම වෙන ඩොලර් මිලියන 10000යි. විදේශ විනිමය සංචාර අපේ රටේට සංක්‍රමණික එහෙම නැත්නම් අපේ රටෙන් ගිහිල්ලා ඉන්න ශ්‍රී ලාංකිකයන් රටට එවන සංක්‍රාන්ති හැටියට එන මුදල් තියෙන්නේ. ඒවත් තියෙන ඩොලර් මිලියන 7000ක් විතර. සංචාරක ව්‍යාපාරයේ 2018 ඩොලර් මිලියන 4300ක් ගෙනාවා. මේකෙන් 3500ක්වත් තියෙනවා සුද්ධ ලංකාව ඇතුලේ නවතිනවා. ඇයි? මේ නෙට් එක වැඩි මේක ඇතුලේ. අපනයන ආදායම ගත්තත් ඇඟලුම් ශේෂ්ත්‍රයේ තියෙන සල්ලි වලින් ගොඩක් පිරිසක් රෝ මැටීරියල් ගේන්න ආපහු යනවා. ශ්‍රමය සහ පොඩි ලාභයක් විතරයි රට ඇතුළට එකතු වෙන්නේ. ඒකේ ඩොලර් මිලියන 1000ක් ආව ඩොලර් මිලියන 200ක්වත් එන්නේ නැහැ ලංකාවට. හැබැයි සංචාරක ව්‍යාපාරේ 1000ක් ගියොත් එහෙම ඩොලර් මිලියන 900ක් විතර සංචාරක ව්‍යාපාරේ රට ඇතුළේ ඉතුරු වෙනවා. පිට රටට යන්නේ නැහැ. ඒ නිසා රට හදන්න යනකොට සංචාරක ව්‍යාපාරය ප්‍රයෝජන ගන්න පුළුවන් හොඳ තැන. ඒ නිසා කටුනායක ගුවන්තොටුපොළේ සිට සංචාරකයන්ට අවශ්‍ය කරන මඟ පෙන්වීම සහ ඒ නියෝජිත ආයතන සංචාරකයන් ගෙන්වන ආයතන හෝටල් ටුවර් කරන වාහන සපයන ආයතන මේ සියලු දෙනාව දැනුවත් කරලා අඩුම තරමේ දැන් මේ ලබන මාසෙ ඉඳන් පටන් ගන්නවා අපේ ඊළඟ සීසන් එක. ලංකාවේ සංචාරකයන්ට හොඳම සීසන් එක තමයි ඔක්තෝබර් මාසෙ ඉඳන් අප්‍රේල් වෙනකන් තියෙන කාලේ. ඔක්තෝබර් පටන් ගන්නවා ඒගොල්ලෝ බුකින් දාන්න. දෙසැම්බර් වෙනකොට රටට එන්න පටන් ගන්නවා. දෙසැම්බර් මුල ඉඳන් අප්‍රේල් වෙනකන් ඒගොල්ලෝ රට ඇතුළට එනවා. මොකද යුරෝපය ඇතුළු රටවල් වල දේශගුණික තත්ත්වයන් වෙනස් වෙද්දී ඒගොල්ලෝ එන්නේ ලංකාවට. මේ වගේ රටවල් වල. ඒතර එහෙම විශ්වාසයෙන් යන්න පුළුවන් රටක් හැටියට අපි අපේ රට හැදුවොත් එහෙම වසර 2ක් වැටිලා හාන්සි වෙලා හුස්ම ඇද ඇද ඉන්න සංචාරක ව්‍යාපාරයට නැවත දෙපයින් නැගිටින්න පුළුවන් පාර කපා ගන්න පුළුවන්. හැබැයි අපිට දැනෙන්නේ නැහැ සංචාරක අමාත්‍යාංශය හරි සංචාරක මණ්ඩලය හරි ආණ්ඩුව හරි එහෙම වුමනාවකින් වැඩ කරනවා කියලා දැනෙන්නේ නැහැ. ඒ නිසා අද ලෝක සංචාරක දිනේ දවසේ හරිනම් ආණ්ඩුව කරන්න ඕනේ මොකක්ද? ලෝකේ සංචාරකයන්ට ලංකාවට එන්න ලෑස්ති වෙන්න කියලා පණිවිඩය දෙන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය කරන සැලසුම් මෙන්න අපේ රටේ හදලා තියෙනවා. මෙන්න අපේ සංචාරකයන්ට යන්න එන්න පුළුවන් තැන් හදලා තියෙනවා. ජනතාව මේ විදිහට අපි වැක්සිනේෂන් එක කරලා තියෙන්නේ. ඒ වගේ මේ අදාළ ආයතනවල අපි සේවකයන් ඔක්කොම වැක්සින් කරලා තියෙන්නේ. හෝටල් වල සේවකයන් වැක්සින් කරලා තියෙන්නේ. සංචාරක නියෝජිත ආයතන වල සේවකයන් වැක්සින් කරලා තියෙන්නේ. මේ සියලු දෙනා එන්නත් කරන්නට ලක් කරලා ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා. ගුවන් තොටුපළෙන් බැහැලා පැයක් ඇතුළත ඔබ පොසිටිව්ද නෙගටිව්ද කියලා බලලා දෙනවා. ඔබ වරන් යන වාහනේ පදවන රියදුරා අපි පොසිටිව්ද නෙගටිව්ද කියලා බලලා තමයි වාහනේට නගින්න දෙන්නේ. අපි ඔහුව ජියෝ බබල් එකක් ඇතුලේ හරි තියලා ඔබේ ආරක්ෂාව ඔබේ ටුවර් එක ඉවර වෙනකන් ඔහුව එහෙම යන්නේ නැතුව ආරක්ෂා කරන්න වැඩපිළිවෙල හදලා තියෙනවා කියලා හෝටලේ වැඩ කරන සේවකයා දවස් 10ක් හරි 12ක් හරි එක දිගට වැඩ කරනවා. ඔහුව එළියට යවන්නේ නැහැ. ඔහු ආරක්ෂා වෙනවා කියලා ඔබත් එක්ක එළියට යනකොට ඔබත් එක්ක යන පිරිස ඒ අදාළ පරීක්ෂණ වලට ලක් කරලා ආරක්ෂා සහිතව ඔබට ගමන් කරන්න පුළුවන් සංචාරක ව්‍යාපාරයක් අපි සකස් කරලා තියෙනවා කියලා නෙමෙයි ආණ්ඩුව කියන්නේ. හැබැයි ඒ වෙනුවට ගුවන් තොටුපළේ තිබිච්ච PCR කරන තැනත් වැහුවා කිව්වහම සංචාරක වේද රටට. ඒ නිසා කනගාටුයි අපිට කියන්න මේ සංචාරක ව්‍යාපාරය ඇතුලේ අපි අපේ රටේ ඍජු රැකියා කරන ලක්ෂ 2කට ආසන්න පිරිසක්. වක්‍ර රැකියා කරා ලක්ෂ 3මාරක් 4කට ආසන්න පිරිසක්. ලක්ෂ 6ක් විතර මේකේ ඍජු සහ වක්‍ර රැකියා කරා. මේ එක පවුලක ලක්ෂ 4 දෙනෙක් හිටියොත් එහෙම ලක්ෂ 22ක් අපේ රටේ සංචාරක ව්‍යාපාරය ඇතුලේ යැපෙන්නෝ ඉන්නවා. ජීවත් වෙන්න සහ යැපෙන්න මේ සියලු දෙනා. එතකොට මේ සියලු දෙනාද මොකද කරන්නේ? අර සංජය සහෝදරයා කිව්වා වගේ ක්වොරන්ටයින් කරන්න අදාළ ආණ්ඩුවේ හිතවතුන්ගේ හෝටල් කීපයක් විතරක් ක්වොරන්ටයින් එකට ගෙනල්ලා එතන සේවකයෝ විතරක් යම් ප්‍රමාණයකට ජීවත් වෙනවා. ඒගොල්ලෝ ඒකෙනුත් වැඩිපුර පිටසක් දා ගන්නවා. මොකද ක්වොරන්ටයින් නිසා ලොකු සර්විස් චාර්ජ් හම්බ වෙන්නෙත් නැහැ. සේවකයාට දෙන මූලික පඩිය තමයි. ඊතර ඒවා හම්බ වෙන්නෙත් නැහැ. ඒ නිසා අද සංචාරක ව්‍යාපාරයේ මේ වැටිලා තියෙන තැනින් ගොඩ ගැනීම සඳහා වෙච්ච ජාතික මෙහෙයුමක් වුමනයි.
ඒක නැෂනල් ඔපරේෂන් එකක් වෙන්න ඕනේ. ඒ නැෂනල් ඔපරේෂන් එක ඇතුලේ සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ හෝටල් හිමියන්ගේ සිට මේ සංචාරක ව්‍යාපාරය ඇතුලේ සේවා සපයන සියලු දෙනා මේක ඇතුලේ ඉන්න ඕනේ. ඒ සියලු දෙනා එක්ක එකතු වෙච්ච ජාතික මෙහෙයුමක් හදලා අපි ලෝකෙට කියන්න ඕනේ. මොකද ලෝකෙ මිනිස්සු දැන් බලන් ඉන්නේ ඇවිදින්න යන්නේ. ලෝකේ රටවල් තියෙනවා දැන් මාස්ක් එක පාවිච්චි කරන්නෙත් නැතුව එහෙම යන්න පුළුවන් නිදහස ඒගොල්ලෝ රට ඇතුලේ දීලා තියෙනවා. නිසා අවුරුදු දෙකක් තිස්සේ ප්ලේන් එක ගියේ නැති මිනිස්සු ඉන්නවා. හැම අවුරුද්දම වෙන රටකට ගිහිල්ලා තමන්ගේ විවේකයේ නිවාඩුව දරුවන් එක්ක ගත කරලා ආපුවා ඉන්නවා. වැඩි හිටියන් ඉන්නවා අවුරුද්දකට සැරයක් ලෝකේ කොහේ රටකට ගිහිල්ලා විවේකයේ නිවාඩුව අරගෙන ඒගොල්ලෝ අපේ වගේ ආසියාතික රටවල් වල දේශීය වෛද්‍ය ක්‍රමවල ඒ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න එන අය ඉන්නවා. මේ සියලු දෙනා දැන් බලන් ඉන්නේ. හැබැයි මේ බලන් ඉන්න අයට එන්න හිතෙන සංචාරක ව්‍යාපාරයක් හැදීම තමයි අපේ ජාතික මෙහෙයුමේ අරමුණ විය යුත්තේ. ඒ නිසා රටට එන්න හිතෙන සංචාරක ව්‍යාපාරයක් හදන්න අවශ්‍ය කරන ජාතික මෙහෙයුමක් පටන් ගැනීම සඳහා වෙච්ච යෝජනා අපි සමස්ත ලංකා සංචාරක සේවා සපයන්නන්ගේ සංගමයේ හැටියට සංචාරක අමාත්‍යාංශයට සංචාරක මණ්ඩලයට ඒ වගේම කොවිඩ් කාර්ය සාධන බලකායට අපි ඉදිරිපත් කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අපි සෞඛ්‍ය ඇමතිවරයෙක් සාකච්ඡාවක් ගන්න අපේක්ෂා කරනවා මේ කටයුත්තේදී. මෙන්න මේ අඩුපාඩුකම් ටික වහගෙන අපි ඉස්සරහට සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කරන්න මැදිහත් නොවුනොත් අපේ රටේ මේ සංචාරක ශේෂ්ත්‍රයේ ඉන්න දක්ෂ විශේෂයෙන් හෝටල් වල වැඩ කරන දක්ෂ සේවකයින් මේ හෝටල් ටික දාලා යනවා අපිට රටවල් වලට. ඊට පස්සේ අපිට දක්ෂ කාර්ය මණ්ඩලයක් නැති වෙනවා. සංචාරක ව්‍යාපාරයේ ප්‍රවාහන සේවා එහෙම නැත්නම් මේ වාහන සපයපු අය තමන්ගේ වාහන ටික විකුණනවා. ඊට පස්සේ අලුතෙන් මේකට කවුද එන්නේ? පුරුදු නැති මිනිස්සු මේකට එන්න පටන් ගන්න පුළුවන්. නිසා එතකොට සංචාරකයන්ට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ගයිඩ් මහත්තුරු රටවල් දාලා යනවා. නියෝජිත ආයතන කරපු අය රටවල් දාලා යනවා. ඒ නිසා සංචාරක ව්‍යාපාරයේ රැක ගැනීම සඳහා මේ අද ලෝක සංචාරක දිනේ අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා ඒකට අවශ්‍ය ජාතික මෙහෙයුමක් පටන් ගන්න. ඒකට අවශ්‍ය සියලු දෙනා එකතු කරන්න. ඒකතු කරපු වැඩපිළිවෙල ඇතුලේ විදේශිකයන්ට අපේ රටට එන්න හිතෙන සංචාරක සැලැස්මක් හදලා ඒ සංචාරක සැලැස්ම හරහා අපේ රටට විදේශ විනිමය උපයන්න පුළුවන් මේ දොරවල් විවෘත කරන්න මේ හුස්ම අදිමින් තියෙන සංචාරක ව්‍යාපාරයට පණ දෙන්න ඕන නම් ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම සමස්ත ලංකා සංචාරක සේවා සපයන්නන්ගේ සංගමය ලෙස අපි මේ ආණ්ඩුවෙන් කරනවා. ඒ සඳහා ආණ්ඩුවත් එක්ක ඕනෑම සාකච්ඡාවකට අපි සූදානම්. ඕනෑම මැදිහත් කිරීමකට අපි සූදානම්. ඒ වෙනුවෙන් හෝටල් හිමියන්, ගයිඩ්ලා, නියෝජිත ආයතන, රියදුරු මහත්තුරු මේ වාහන සපයන, ප්‍රවාහන සේවා සපයන අය මේ සියලු දෙනා ඕනෑම සාකච්ඡාවකට සූදානම්. නිසා අපේ සංගමය නියෝජනය කරනවා ලංකාවේ ඉන්න මේ සියලු සේවා මේ ශේෂ්ඨ නියෝජනය කරන සේවා සපයන්නන් අපි ඉදිරියේදී ආණ්ඩුවට කියන්නේ මේ සංචාරක ව්‍යාපාරය ගොඩ ගැනීම සඳහා සංචාරක ව්‍යාපාරයේ හිටපු පුරුදු පුහුණු වෙච්ච පුරුදු පුහුණු වුණු පුරුදු තියෙන මේ එක්ස්පීරියන්ස් එක තියෙන මිනිස්සුත් එක්ක මේක කරලා මේ වැඩේ කරමු. එහෙම නැතුව අඳුරේ අතපත ගන්න ගිහිල්ලා රටේ සංචාරක ව්‍යාපාරයත් විනාශ කරන්න එපා කියන කාරණේ අපි මේ ආණ්ඩුවෙන් අවධානය කරලා ඉල්ලා සිටිනවා. අපේ රටට එන විදේශ විනිමය අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීමේදී මම ඒකයි කිව්වේ මේ එන සල්ලි ආපහු පිටරට යවන්න නැතුව වැඩිපුර ඉතුරු වෙන ව්‍යාපාරයක් තමයි සංචාරක ව්‍යාපාරය. ඒ කියන්නේ ඩොලර් මිලියන 1000ක් ආවොත් ඩොලර් මිලියන 900ක් රට ඇතුළේ ඉතුරු වෙනවා. ඇඟලුම් කර්මාන්තයේ ඩොලර් මිලියන 1000ක් ආවොත් 200ක් විතර ඉතුරු වෙනවා 800ක් විතර යනවා. ආපහු මොකද රෝ මැටීරියල් මැෂින් ඒවා මේවා ගෙන්නන්න. හැබැයි සංචාරක ව්‍යාපාරෙම නැහැ. එතකොට සංචාරක ව්‍යාපාරය ඇතුළට අවශ්‍ය කරන සැලසුම හදන්න අර ඔබහන වගේ මේ දැනුම තියෙන අත්දැකීම තියෙන පළපුරුද්ද තියෙන මිනිස්සු ඉන්නවා නම් මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් උදයංග වීරතුංග මහත්තයත් එක්ක සංචාරක ව්‍යාපාරය කරන්න කියපුවාම වෙන අලකලංචි තමයි මේ තියෙන්නේ. දෙවනි වටේ වඩම්මල පාවඩ දාලා තමයි කොවිඩ් ගෙන්න ගත්තේ රට ඇතුළට. උදයංග වීරතුංග ටුවරිසම් කරන්න ගිහිල්ලා නේ. ගෙන රතු පාවඩ උඩින් කොවිඩ් වඩම්මා ගත්ත රටක් අපේ රට. මේ සංචාරක ශේෂ්ත්‍රය පිළිබඳ දන්න මේකේ ඉන්න ප්‍රවීණයෝ අධ්‍යක්ීම් තියෙන මිනිස්සු හෝටල් හිමියෝ ඇතුළු මේ සියලු දෙනාගේත් එක්ක සාකච්ඡා කරලා වැඩපිළිවෙලක් හදලා ඒකට අදාළ ඇක්ෂන් ප්ලෑන් එකක් හදලා ඒ ඇක්ෂන් ප්ලෑන් එක ඉම්ප්ලිමන්ට් කරොත් තමයි යන්න සංචාරකයටත් හිතෙනවා විශ්වාසයක් ආරක්ෂාවක් හැදෙනවා. එහෙම වෙනවා. එහෙම නැතුව එන සංචාරකයන්ගෙන් 140කට 50කට ලෙඩේ හැදෙනවා කියලා දැනගත්තොත් මොකෙක්වත් ලංකාවට එන්නේ නැහැ. ඒගොල්ලන්ට මේ එන අයට අදාළ පහසුකම් ටික දෙන්න පුළුවන් වැඩපිළිවෙල හදලා තියෙනකොත් නැත්තම් එන්නේ නැහැ. ඉතින් අපිට තියෙන ප්‍රශ්නේ ආණ්ඩුව එහෙම සැලසුමක් හදලා සංචාරකයෝ ගෙන්නලා සල්ලි හොයන එක වෙනුවට මොකද සංචාරකයෝ ගෙනාවම කොමිස් කුට්ටි හම්බ වෙන්නේ නැහනේ.
කෙරවල පිටිය විකුණපුවාම කොමිස් කුට්ටිය හම්බ වෙනවා. කොළඹ වරාය ඉඩම් ටික දුන්නාම කොමිස් කුට්ටිය හම්බ වෙනවා. ත්‍රිකුණාමලයේ විකුණපුවාම කොමිස් කුට්ටිය හම්බ වෙනවා. වරාය තෙල් ටැංකි ටික දුන්නාම කොමිස් කුට්ටිය හම්බ වෙනවා. ඒ නිසා කොමිස් කුට්ටිය හම්බ වෙන්නේ නැහැ සංචාරකයෝ ගැන වැඩ පිළිවෙල හැදුවට. ඒ නිසා සංචාරකයෝ ගැන වැඩ පිළිවෙල හැදුවාම මේ රටේ මිනිස්සු ජීවත් වෙනවා. ආණ්ඩුවක් හදන්නේ මිනිස්සුන්ට ජීවත් වෙන වැඩ පිළිවෙල හදන්න තමයි. අවාසනාවක මහත අපේ රටේ ආණ්ඩු හදාගත්ත මිනිස්සුන්ට සිද්ධ වෙලා තියෙන්නේ පත් කරගත්ත දවසේ නම් ඒ ආණ්ඩුව වලට බැන බැන ඉඳයි. ඒගොල්ලෝ කරන්නේ පත් වෙච්ච දවසට පහුවදා ඉඳන් ඒගොල්ලෝ ජීවත් වෙන ක්‍රම හදා ගන්නවා. ජනතාවගේ බොටුව මිරිකල හරි කමන්නේ ඒගොල්ලන්ට ජීවත් වෙන ක්‍රම තමයි ඒගොල්ලෝ හදාගන්නේ. මිනිස්සු ලුණු කැඳත් නැතුව වැටිලා ඉන්නේ. ඒක අදාළ නැහැ ඒගොල්ලන්ට. ඒ නිසා ඒගොල්ලෝ තවත් බලනවා රටේ තියෙන දේපල ටිකක් විකුණලා ඒගොල්ලන්ට සල්ලි හොයාගන්න පුළුවන් විදියක්. කොමිස් කුට්ටිය ගන්න පුළුවන් විදියක්. ඉතින් අපි කියන්නේ සංචාරක ව්‍යාපාරයේ ගොඩනගනවා කියලා කියන්නේ මේ පවුල් ලක්ෂ 22 විතරක් නෙමෙයිනේ ජීවත් වෙන්නේ. මේ ඩොලර් එනකොට රටට තෙල් ටික ගේන්න, රටට සීනි ටික ගේන්න, රටට පරිප්පු ටික ගේන්න, රටට අවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ටික ගේන්න, රටේ මිනිස්සුන්ට අවශ්‍යතාවයන් වලට බිලඳී ගැනීම කරන්න ආපහු ඩොලර් ටික පිටරට යවන්න පුළුවන් වෙන්නේ මේ සල්ලි වලින්නේ. ඒ නිසා මේ විදේශ විනිමය උපයන්න තියෙන පහසුම වැඩිම විදේශ විනිමය කියන්නේ සුද්ධ වටිනාකමක් විතර තියෙන විදේශ විනිමය උපයන්න තියෙන පහසුම ක්‍රමය තමයි සංචාරක ව්‍යාපාරය සංවර්ධනය කරන එක, ගොඩනගන එක, මේ වැටිලා තියෙන එක නැවත යථාවත් කරන එක. ඒක කරනකොට දේශපාලඥයන්ට ඔන්න කියනවා නම් එන ඩොලර් එකෙන් 110ක්වත් මට දෙනවා නම් කියලා සමාට හදයි. එහෙම සිස්ටම් නැහැනේ සංචාරක ව්‍යාපාරය තුලේ. ඒ නිසා ඒගොල්ලෝ සංචාරක ව්‍යාපාරයේ වැටිලා නැති වෙලා කාබාසිනා වෙලා ගියත් කමන්නේ. එතකොට බලනවා අර විකුණන හෝටලයක් ඒගොල්ලන්ට ගන්න පුළුවන්ද කියලා. ඒ හෝටලේ වැටෙන මිනිහව ගොඩනගන්න ඒගොල්ලෝ කල්පනා කරන්නේ නැහැ. ඒ නිසා අර අපි කිව්වේ දැන් මේක තමයි ඇත්ත තත්ත්වයේ තියෙන්නේ. ඒ නිසාම ආණ්ඩුවේ සැලසුම් තියෙන්නේ ඒවා. ආණ්ඩුවේ ඌමනාව තියෙන්නේ ඒවා. හෙට අනිද්දා වෙනකොට කොළඹ නගරේ තියෙන ඉඩම් ටිකත් දැන් ඉඩම් වල අයිතිකාරයන්ට කියන ඉඩම් වල අයිතිය තහවුරු කරගන්න කියලා. අපිට තියෙන සැකේ තියෙන්නේ අයිතිය තහවුරු කර නොගත්ත ඉඩම් එහෙම සමහර විට සමාගමක අයිතියකට යයිද දන්නේ නැහැ හෙට අනිද්දා වෙනකොට. රාජපක්ෂ දරුවෝ ඉන්න සමාගමක. ඔතෙන්ට තමයි මේවා යන්නේ. මොකද අපි දැක්ක පහුගිය කාලේ අපේ රටේ විශ්වවිද්‍යාලවලට පරිත්‍යාග කරපු කොළඹ තිබිච්ච ඉඩම් වල දේපල කොල්ල කාලා අහු වුණා එස්.පී. දිසානායක මහත්තයා. පරිසර වනජීවියකට පරිත්‍යාග කරපු ඉඩම අද තට්ටු ගොඩනැගිල්ලක් හදලා තියෙනවා. කෝ දැන් ඒවට පරීක්ෂණ. ඉතින් ඒ වගේ කොළඹ ඉඩම් වල අයිතියට සමහරු හම්බ වෙයි ඉස්සරහට මේ පහුගිය කාලේ ඉඩම් අත්හැරලා ගිය මිනිස්සු. ඒ නිසා ලෙහෙසි වැඩ සහ කොමිස් කුට්ටි ජාවාරම් කරනවා මිස සංචාරක ව්‍යාපාරය වගේ ව්‍යාපාරයක් හදන්න ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ. මොකද එකම හේතුව ඒගොල්ලන්ට නෑ මේක ඇතුලේ ලොකු කොමිස් කුට්ටි. ඒ කොමිස් කුට්ටි තියෙන තැන් වලට තමයි ජරාව කන්න පුළුවන් තැන් වලට තමයි ඒගොල්ලෝ වැඩ කරන්නේ. සංචාරක ව්‍යාපාරය හදන්න ඒගොල්ලෝ වැඩ කරන්නේ නැහැ.